නමෝ තස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරව ආදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද මේ උතුම් ධර්ම දේශනාවට බැතිබර දායකත්වයන් එකතු කරන්නේ 25 වන විවාහ සංවත්සරයේ යෙදෙන පින්වත් තක්සලා ගුණරත්න සහ තුෂාර ගුණරත්න යන මේ පින්වතුන් දෙපළ විසින් විශේෂයෙන් ඒ අයගේ ඒ විවාහ සංවත්සරයේම නිමිති කරගෙන මේ ධර්ම දානමේ පිනේ අනුහසින් මේ දෙපළට කායික මානසික නිදුක් නිරෝග සුවයෙන් යුතුව සුවසේ ධර්මයේ හැසිරීම පිණිසම මේ පින හේතු වේවා කියන අදහසිනුයි අද මේ පින්කමට දායක වුණේ. පසේබුදු පෙළහර මේ උතුම් ධර්ම දේශනාවෙන් අපි ධර්මයෙන්ම උපන් ආශ්චර්යවත් මුනිවරුන් ගැන ඉගෙන ගන්නවා. ඒ මුනිවරුන් ඈත අතීතයේ සම්බුදු රජාණන් වහන්සේ නමකගේ ශාසනයක ඒ ශාසනය මුල් කරගෙන ගුණධර්ම පුරන්ට පටන්ගෙන ඒ ගුණධර්ම පිරීමේ ගුණධර්ම පූර්ණත්වයට පත් වෙලා තමයි තම තමන් වහන්සේලා තනියම අවබෝධ කරගෙන මේ සංසාරේ නිදහස් වුණේ. තනිවම ජීවිතය අවබෝධ කරගෙන සංසාරේ නිදහස් වෙච්ච නිසා, තනියෙන් අවබෝධ කරපු නිසා කියනවා පච්චේක බුද්ධ, තනිව අවබෝධ කළා. දැන් අපේ ශාස්ත්‍රුන් වහන්සේට අපි කියන්නේ සම්මා සම්බුදු කියලා. ඒ සම්මා සම්බුදු බවට පත් වෙන ශාස්ත්‍රුන් වහන්සේත් තනිවම සම්භූ ඥාණයෙන්මයි ධර්මය අවබෝධ කරන්නේ. හැබැයි සම්මා සම්බුදු රජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරාට පස්සේ ශාසනයක් පිහිටවනවා. ඒ කිව්වේ ධර්ම දේශනා කරලා ශ්‍රාවකයෝ බිහි කරලා සසුනක් පිහිටවනවා. ඒ සසුන පිහිටවන සම්මා සම්බුදු රජාණන් වහන්සේලා මේ ලෝකේ පෙරපසු නොවි දෙනමක් එකවර පහළ වෙන්නේ. ඒ තරම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගුණයෙන් මහාන්තයි. පසේ බුදුරජාණන් වහන්සේලා කියන්නේ සම්භූ ඥාණයෙන් තමන්මයි ධර්මය අවබෝධ කරන්නේ. හැබැයි පසේ බුදුරජාණන් වහන්සේලා ශාසනයක් පිහිටවන්නේ නැහැ. ඒ නිසාම ඒ පසේ බුදුරජාණන් වහන්සේලාගේ යුගයන් වල පසේ බුදුරජාණන් වහන්සේලා බොහෝමයක් පහළ වෙනවා. දැන් ඉසිගිලි සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ වදාලා මේ පසේ බුදුවරුන්ගේ යුගයේ ඉසිගිලි පර්වතයේ විතරක් 500 නමක් පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉඳලා තියෙනවා. ඒ නිසා ඒ තමයි පසේ බුදුවරු. ඊළඟට තව අවබෝධයක් තියෙනවා ශ්‍රාවක බෝධි කියලා. ශ්‍රාවක බෝධි කියන්නේ රහතන් වහන්සේලා. රහතන් වහන්සේලා කියන්නේ පින්වතුනි සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකකින් ධර්මය අහලා ඒ මඟ පෙන්වීම ඔස්සේ ජීවිතය මෙහෙवला ධර්මය අවබෝධ කර ගැනීම. එතකොට මේ පසේ බුදු රජාණන් වහන්සේලා ගැන මේ පසේ බුදුවරුන්ගේ යුගයේ අවසන් වුණා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර පසේ බුදුවරුන්ගේ යුගයක් තිබුණා. ඒ යුගය අවසන් වුණා. ඒ බඳු යුගයක් තිබුණ වගටවත් කිසිම ඉතිහාස කාරණාවක් නැහැ. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වදාළ වචනය අරගෙන බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අద్භූත ඥාණයෙන් තමයි මේ අතීතයේ වැඩ හිටපු උතුම් මුනිවරු ගැන අවබෝධ කළේ. ඒ මුනිවරුන් ගැන මේ කරුණ කාරණා අපට බුදුරජාණන් වහන්සේ මේ විදිහට පෙන්වා දී වදාළේ. ඒ පෙන්වා දෙන්න හේතුනේ අපගේ ආනන්ද තෙරුන් වහන්සේ, ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් දවසක් විමසා සිටියා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පසේ බුදුවරු කියන උත්තම පිරිස ගැන බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා මාතෘකා වශයෙන්. හැබැයි ස්වාමීනි විස්තර වශයෙන් දේශනා කළා නේ. ස්වාමීනි පසේ බුදුවරු ගැන විස්තර වශයෙන් අපට දේශනා කරන සීක්වා කියලා. අන්න මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කග්ග විසාන කියන උතුම් සූත්‍ර දේශනාව දේශනා කළා. ඒ දේශනාව මූලික කරගෙනයි අපි පසේ බුදුරජාණන් වහන්සේලා ගැන
ඉගෙන ගන්න. මේ වෙද්දී පින්වතුනි අපි කග්ගවිසාන සූත්‍ර දේශනාවේ ගාථා 41කින් යුක්තයි ඒ දේශනාව. ඒ දේශනාවේ ගාථා 30ක් අපි පැහැදිලි කර ගනිමින් පසේ බුදුරුන්ගේ අසිරිමත් ජීවිත ගැන ඉගෙන ගනිමින් අපි ගාථා 30ක් කතා කළා. දැන් අද අපිට ඉගෙන ගන්න තියෙන්නේ කග්ගවිසාන සූත්‍ර දේශනාවේ එන 31 වෙනි ගාථා රත්නය. මේ 31 වෙනි ගාථා රත්නයේට පසුබිම් වෙච්ච සිද්ධිය. පසේ බුදු බවට පින් තියෙන මහා පින්වන්තයෙක් සසරේ ගුණපුරමින් පැමිණිලා පසේ බුදුවරු 15 වෙනි යුගයේ බරණැස රජ කුලයේ උපන්නා. දැන් මේ රාජපුත්‍රයා දැන් බරණැස් රජ කුලයේ ඉපදිලා තරුණ වියට එළඹිච්චි මේ රාජපුත්‍රයා තමන්ගේ පිය රජු විසින් රාජ අභිෂේක කෙරෙව්වා. දැන් ඔහු තමයි මේ බරණැස ඒ ප්‍රදේශයේ රජුරුව. රජුරුව දවසක් තමන්ගේ හිත මිත්‍රයෝ පිරිසකුත් අමාත්‍යවරු පිරිසකුත් ඥාති පිරිසකුත් කියන මේ මහා පිරිසක් කැටුව උයනට ගිහින් තියෙනවා පොඩ්ඩක් උයන් සිරියෙන් සතුටු වෙන්න. ඒතර රජුරුව පොඩ්ඩක් නිදහස පිණිස අඳුරන පිරිසක් එක්ක රජ උයනට ගියා. මේ රජ උයනේ තිබිලා තියෙනවා ලස්සන ගල් තලාවක මේ ගලින්ම වලක් හැදිච්ච ලස්සන පොකුණක්. මේ පොකුණේ සීතල වතුර තිබුණා. දැන් ඉතින් රජු ඇතුළු පිරිස මේ සීතල වතුරින් හොඳට පැම් පහසු වුණා. ඉතින් මේ නාගත්ත ගමන් හොඳට බඩගින්නකුත් එනවනේ. මේ බඩගින්නේ ඉන්න වෙලාවේ රජුරුවන්ගේ අරක් කැමියා රාජකීය අරක් කැමියා ප්‍රනීත භෝජන පිළියෙල කරගෙන එතෙන්ට අරගෙන ආවා. දැන් මේ රජුරුවෝ ගැන කියද්දි මේ රජුරුවෝ දැන් බලන්න මහා පිනක් තිබුණා වුණත් මේ දුර්වලකමක් තිබුණා. හරීම ගිජුයි කෑම වලට. කෑම කියන දෙයට හරි ගිජු කෙනෙක් මේ රජුරුවෝ. ඒ ගිජුයි කියලා කිව්වේ අපි සාමාන්‍යයෙන් කියනවනම් රජුරු හරි කෑදරයි. මේ රජුරුවෝ ළඟට දැන් හොඳට නාල කරලා ඉන්නකොට බඩගින්නේ හිටි මේ අරක් කැමියා කෑම අරගෙන ඇවිල්ලා වසුන් විවර කරනකොටම මේ කෑම වල සුවඳට රජුරුවන්ට මේ සුවඳටම මත් වුණා. එහෙම්ම වාඩි වුණා. වාඩි වෙලා අර අරක් කැමියා අරගෙන ආපු කෑම ටික කාගෙන යන්න පටන් ගත්තා. දැන් මේ කවුද රටේ රජුරුවෝ? ආවේ තමන්ගේ හිත මිත්‍ර පිරිසත් එක්ක සතුටු වෙලා යන්න. කෑම ටික ගිනාව විතරයි ඔක්කොම අමතකුණා. කාගෙන යනවා. දැන් මේ කාගෙන යනකොට දැන් මේ කන්නේ දැන් අර කැමියා හදාගෙන ආවේ රජුරුවන්ට විතරක් නෙමෙයි. ඔක්කොටම සෑහෙන්න අරගෙන ආපු ටික රජුරුව තනියම කෑවා. සෑහෙන කොටහක් කනකොට බඩ පිරෙනකොට තමයි රජුරුවන්ට ටික සිහිය උපන්නේ. අපේ මම්මී මොකද්ද මේ කළේ? සියලු දෙනාට අරගෙන ආපු භෝජනේ නේද මම මේ කෑදරකමට තනියම කෑවේ කියලා රජුරවන්ට හරි සංවේගයක් ඇති වුණා. ඒ සංවේගයෙන් ඔන්න දැන් රජුරුව මේ කණ එක චුට්ටක් අමතක කරලා ඔළුව උස්සලා බලනවා. ඔළුව උස්සලා බලද්දී අර බඩගින්නේ ඉන්න අනිත් පිරිස රජුරුව බොහෝම ගිජුකමින් මේ කන දිහා බලාගෙන ඉන්නවා. ඉතින් කොහොම බලාගෙන ඉන්නේ නැද්ද කියලා ඔබට හිතා ගන්න පුළුවන්. බඩගින්නේ ඉන්න පිරිසක් තව කෙනෙක් තනියෙන් ආහාර ගන්නකොට කොහොම අකමැති මූණකින් බලන් ඉන්න ඇතිද? එතකොට රජුරවන්ට ඒ අය දකින්නකොට තව සංවේගය වැඩි වුණා. ඒ සංවේගයෙන් යුක්තවම රජුරෝ කල්පනා කළා මේ රජෙක් උනත් මේ රස තණ්හාව කියන එක, රසයට ගිජුකම කියන එක, රසයට කෑදරකම කියන එක මාව නීච භාවයට පත් කළා. ඔන්න බලන්න පින්වතුනි, පින් තියෙන කෙනාට එන හිතුවිලි. මේ පින නිසා මෙතුමාට මේක හිතෙනවා. දැන් පින නිසාමයි මේ වගේ කරුණක් මුල් කරගෙන ජීවිතය ගැන විශාල කලකිරීමක් හටගන්නේ. ඒ කලකිරීම හටගත්ත විතරයි රජුරු.
වැඩි කාලයක්. දැන් මේ රජුරවන්ට මේක අතහරින්න බෑ. අර මම මේ වගේ දෙයක් කළානේ කියලා. දැන් අපි සමහරට අපි එකට ජීවත් වෙනකොට අපිමුත් උහුම අඩුපාඩු ආදී වෙනවනේ. ඒ වුණාට පස්සේ සමහරට අපිට ඒක පැයයි හමාරයි මොහොතයි මතක තියෙන්නේ. අපිට ඒක අමතකයි. රජුරවන්ට මේක අමතක වෙන්නේ දවස් 2 3 මේකම මතක වෙයි හිත පාරවනවා. රජුරු කල්පනා කළා මම කොච්චර රජෙක් වුණත් වැඩක් නැහැ. කොච්චර ප්‍රදේශයකට අධිපතියෙක් වුණත් වැඩක් නැහැ. මට මේ රස තණ්හාව කියන එක පාලනය කරගන්න බැරි නා. මම මේ රස තණ්හාව කියන එක දුරු කරන්න ඕනා කියලා හිතලා රජුරු කල්පනා කළා රස තණ්හාව දුරු කරන්න බෑ මට මේ රාජමාලිගාවේ ඉඳලා මම මහාන වෙනවා. ඕන්න හිතුවා. හිතලා එක තනි තීරණයයි රජුරු රජමාලිගාවේදීම රාජකීය ආභරණ ඔක්කොම අයින් කරලා කෙස්රවුල් බාලා සිවුරක් දරාගත්තා. වනගත වුණා. වනගත වෙලා ඊටාම කෙටි කාලයයි. මේ වනගත වුණාම පින්වතුනි මේ ස්වයම්බුහු නුවණින් ධර්මය අවබෝධ කරන මුනිවරුනි කවුරුත් පාර පෙන්වන්න ඕනේ නැහැ. උන්වහන්සේ හුදකලා වුණා. විවේකයෙන් වනසෙනසුන්ට ගියාට පස්සේ ජීවිතය ගැන හිතනකොටම ගැඹුරින් ජීවිතය ගැන අවබෝධ වෙන්න පටන් ගත්තා. නොබෝ කලකින්ම පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වුණා. දැන් මේකේ අසිරිය බලන්න මේ පින තියෙන කෙනාට පුංචි දේකුත් ඇති හරි තැනට වැටෙන්න. දැන් පින නැත්තම් බුද්ධ දේශනාවේ තියෙනවා ඇතැම් භික්ෂූන් ඇතැම් මේ ගිහි ගෙදර වාසය කරන අය ඔන්න භික්ෂුවක් දැකලා පැවිද්දට ආස හිතිලා ඔන්න මහාන වෙනවා කියනවා. මහාන වුණාට පස්සේ මේ මහාන වෙච්චි ස්වාමින් වහන්සේට දැන් අනිත් ස්වාමින් වහන්සේලා පැවිද්දේ තියෙන පිළිවෙත් කියනවා. ඒ පිළිවෙත් අතරේ කියනවා ආයුෂ්මතුනි 12න් පස්සේ ආහාර අනුභව කරන්න බෑ. උදේ අරුණ උදා වෙච්ච වෙලේ ඉඳලා 12 වෙනකන් විතරයි කන්න පුළුවන්. ඊට පස්සේ ඝන ආහාර ගන්න බෑ. පැවිද්දා කියලා කියන්නේ විකාල භෝජනින් වැළකීච්ච කෙනෙක් කියලා කියනවා. ඊළඟට අකැප මාංශ තියෙනවා. ඒ අකැප මාංශයක් ගැන ඔන්න භික්ෂුන් දැනුවත් කරනවා ආයුෂ්මතුනි අසවල් මස් කන්න බෑ. ඒවා භාග්‍යතුන් වහන්සේ එපා කියලා පනවපු ඒවා කියලා මෙහෙම ආහාර ගැන කියනවා. ඒ ආහාර ගැන කියනකොට මේ පැවිද්දා කල්පනා කරනවා කියනවා මේක මේ හරි වැඩන්නේ මට උනේ. මං ගිහි ගෙදර ඉද්දී නම් මං හිතන දෙයක් කෑවා. මං හිතන වෙලාවට කෑවා. හිතන දෙයක් හිතන වෙලාවට කාලා මං සැනසෙල්ල හිටියානේ. මේ මහාන වුණාට පස්සේ මට ඒ සැනසෙල්ලත් නැතුව ගියානේ කියලා හිතලා අනේ මේ මහාන වෙච්ච කෙනා ටික කාලෙකින් සිවුරු අරිනවා කියනවා කෑම ටිකක් නිසා. බඩක් නිසා සිවුරු ඇරලා යනවා කියනවා පින නැති කෙනා. හැබැයි බලන්න පින තියෙන කෙනා මේ රස තෘෂ්ණාව ගැනම හිතලා තමන්ගේ ජීවිතේ පසේ බුදු බව දක්වාම මෙහෙයවන්නේ. බලන්න අසිරිය. ඒ පසේ බුදු රජාණන් වහන්සේ ඒ වනපියසක පසේ බුදු රජාණන් වහන්සේ පසේ බුද්ධත්වයේ සාක්ෂාත් කරනකොට ඔන්න මංජූසක රුක්ෂේ හිමාල පර්වතයේ තියෙන මංජූසක රුක්ෂේ ඒ පසේ බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් රන් මලක් පිපුණා. ඒ රන් මල පිපෙද්දී අනික් පසේ බුදු රජාණන් වහන්සේලා දැනගන්නවා තව පසේ බුදුරෙක් පහළ වෙලා. ඒ පහළ වුණ පසේ බුදු රජුන් වඩිනතුරු අනෙක් පසේ බුදුවරු බලාගෙන හිටියා. මේ අභිනවයෙන් පහළ වෙච්ච පසේ බුදුරජාණන් වහන්සේ මංජූසක රුක්සෙවණට වඩිනවා. ඒ රුක්සෙවණේ උන්වහන්සේට අසුණක් පනවලා තිබුණා. ඒ ආසනේ වැඩ හිටියා. ආසනේ වැඩ හිටපුවාම පසේ බුදුවරු අහනවා ආයුෂ්මත ඔබට අවබෝධයට පසුබිම සකස් වුණේ කොයි විදිහටද? ආන්නේ විලාවේ වදාළ ගාථාව මේ තමයි කග්ගවිසාන සූත්‍රයේ 31 වෙනි ගාථා රත්නය. රසේසු ගේධං අකරං අලෝලෝ අනඤ්ඤ පෝසී සපදානචාරී කුලේ කුලේ අප්පටිබද්ද චිත්තෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ කියන ගාථා රත්නය. උන්වහන්සේ බලන්න ජීවිතය ගැන
එහි වදාරන කරුණු රසයේසු ගේදහං අකරං අලෝලෝ මේ රසය කියන එකට නම් කිසි කලෙකත් මං ගිජු වෙන්නේ ඒට ගිජු නොකරමි අලෝලෝ රසයට ලොල් නොවෙමි. මේ පසේ බුදුරජාණන් වහන්සේ පසේ බුද්ධත්වයේ සාක්ෂාත් කරන්න කලකිරුණේම රසය නිසා. දැන් උන්වහන්සේ පසේ බුදු බව පසක් කරලා දැන් උන්වහන්සේ වදාරනවා මේ රසය කියන එකට නම් මං ගිජු කරන්නේ කවදාවත් මේ රසයට ලොල් වෙන්නේ මේ රස ලෝල බව කියන එක පින්වතුනි සසරට යන එක. රස තෘෂ්ණාව රසයට ආසා කිරීම කියන එක සංසාරයට යන එකක්. අපි මේ දිවක් පිනවනවා කියන කාරණේ සංසාරයට යන කාරණාවක්. බලන්න බුද්ධ කාලේ වුණා එක සිදුවීමක්. අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජනපද චාරිකාවේ දහම් චාරිකාවේ වඩිනකොට එක්තරා නියම් ගමකට වැඩම කරලා ශ්‍රී සද්ධර්මයේ දේශනා කළා. ওই දේශනාව අහන්ට ඒ නගරේ මහසිටුවරයාගේ තරුණ පුතත් ඇවිල්ලා හිටියා. මේ තරුණ පුත්‍රයා හරි ආසාවෙන් බණ ටික අහගෙන හිටියා. ධර්ම දේශනාව අවසන් වෙනකොට මේ පුත්‍රයාට හිතක් ඇවිල්ලා මේ ගිහි ජීවිතේ තියෙන කරදර ටික අත්හැරලා මම මහාන වෙන්න ඕනේ කියලා. එතකොට ගෙදරට ගිහිල්ලා අවසර පැතුවා. අම්මයි තාත්තයි දෙන්න කියනවා පුත්‍රය ඔබ අපිට ඉන්න එකම එක ප්‍රියමනාප පුතා. අඩු ගානේ මරණින්වත් ඔබව දාලා යන්න අපි අකමැති. එහෙව් එකේ ඔබ හිතනවාද ජීවත් වෙලා ඉද්දී ඔබට අපිව දාලා යන්න අවසර දෙයි කියලා. අන්න එහෙම කිව්වා. එතකොට මේ තරුණයා කියලා තියෙනවා දෙතුන් වතාව අම්මලාට අම්මි තාත්තේ මට මහාන වෙන්න ඕනේ කියලා. එතකොට අම්මයි තාත්තයි කිව්වා පුත්‍රේ ඒකට නම් අවසර පතන්න එපා. මේ ගෙදර ඕන තරම් ධනෙ තියෙනවා. ඔබ හොඳට ධනෙ වියදම් කරලා පින් කරන්න. පැවිද්දට නම් අවසර ඉල්ලන්න එපා කිව්වා. එතකොට මේ තරුණයා බිම වැතිරුණා කියනවා. එහෙනම් අම්මි තාත්තේ එක්කෝ මම මේ මහ පොළවේ මෙතන වැතිරලා මම මැරෙයි. එක්කෝ මට පැවිද්දට අවසර ලැබෙයි. මේ දෙකෙන් එකයි කිව්වා. එතකොට හිතන්නේ අදිෂ්ඨානය කොච්චර අදිෂ්ඨානයකින්ද මහාන වෙන්න අවසර පැතුවේ. ඉතින් කොහොම හරි අවසර ලැබුණා. ඒ කියන්නේ එච්චර දුෂ්කර විදිහට තමයි පැවිද්දට අවසර ඉල්ල ගත්තේ. ඕන දැන් පැවිද්දට අවසර ඉල්ලගෙන මේ ස්වාමීන් වහන්සේ වැඩම කළා. දැන් පැවිදි වුණා. පැවිදි වෙලා මේ ස්වාමීන් වහන්සේ දුර ඈතට වැඩම කළා. සවැත් නුවර තියෙනවා සීතවනය. ඒ කාලේ මුනිවරු හරියට වැඩ වාසය කළා. මේ සීතවනයේ භාවනාවෙන්. එතකොට මේ සීතවනයේ තමයි මේ උතුම් ස්වාමීන් වහන්සේත් පැවිදි වෙලා වාසය කළේ. දැන් උන්වහන්සේ බොහෝම හොඳට පින්වතුනි පැවිදි ජීවිතේ ගත කරගෙන යනවා. ඔය අතරේ දැන් ඔන්න සිටු මధుර නිකන් අඳුරුණා වගේනේ හිටපු එකම පුතා මහාන වෙන්න ගියා කියන්නේ. දැන් හරි දුකයි ඒ සිටු ගෙදර සිටුතුමාටත් සිටු දේවියටත්. ওই කාලේ ඇවිල්ලා තියෙනවා නගරයට සැනකිලියක්. ඒ සැනකිලිය බලන්න ගියා සිටු දේවිය. සැනකිලිය බලන්න ගිහිල්ලා මේ සැනකිලි භූමියේ ඉන්නකොට ඔන්න පොඩි උන් එහෙම වඩාගෙන එනවා. අර තමන්ගේ පුතාගේ වයසේ කොල්ලෝ. ඒ අය දැන් විවාහ වෙලා. ඒ විවාහ වෙච්ච අයට දරුවොත් ලැබිලා. දරු පැටව වඩාගෙන බිරින්දෑවරුත් එක්ක ලස්සනට අඳගෙන මෙන්න එනවා සැනකිලියට. මේ එනවා දකින්නකොට ඉතින් අම්මා කෙනෙකුට කොහොම දැනෙන්නේ නැද්දනේ? ඒ අම්මට හරියට වේදනාවක් හටගත්තා. මේ වේදනාවෙන් අම්මා හිතුවා මම්මගේ පුතාව සිවුරු අරව ගන්නවාමයි. ආයිමත් මම්මගේ පුතාව කොහොම හරි ගිහි ගෙදරට ගෙන්න ගන්නවාමයි කියලා හිතුවා. හිතලා අම්මා මේකට මේ පැලෑනක් දැන් හදනවා. අම්මා කල්පනා කළා පුතාව ගෙන්න ගන්න තියෙන හොඳම ක්‍රමේ ස්ත්‍රී මායම් වලින්. පැවරුවා එක ස්ත්‍රියකට ඒ ප්‍රදේශයේ හිටියා බොහොම ලස්සන රූපයක් තියෙන වෙසඟන. ඒ වෙසඟනට කතා කරලා කිව්වා එයි කෙල්ලේ මගේ පුතා දැන් මහාන වෙලා අසවල් කැලේ මේ භාවනා කරමින් වැඩ ඉන්නවා කියලා ආරංචිය. කෙල්ලේ මට කොහොම හරි
මගේ පුතාව ආයි ගෙනත් දෙන්න ඕන කිව්වා. පුතාව ගෙනත් දුන්නොත් එහෙම මං නුඹව අපේ සිටු මන්දිරේ ඒ පුතාගේ ස්වාමි දියණිය බවට පත් කරනවා කිව්වා. එතකොට ඉතින් මේ වෙසඟන කැමති වුණා. කැමති වෙලා මේ වෙසඟන ওই සවැත් නුවර සීතවනේ සමීපයට වෙන්න ගමක පාර අයිනේ තට්ටු 7ක මන්දිරයක් කුලියට ගත්තා කියනවා. මේ කුලියට අරගෙන මේ මන්දිරේ ඇය දැන් මේ වාසය කරනවා. අර ස්වාමීන් වහන්සේ හැමදාම පිංගුතුනේ සීතවනේ ඉඳලා උදේ කාලේ පිණ්ඩපාතේ වඩිනවා. ඒ පිණ්ඩපාතේ වඩිද්දී මුලින්ම වගේ හම්බ වෙනවා මේ තට්ටු 7ක නිවස. මේ මන්දිරේ ළඟදී බලන්න මේ වෙසඟන යොදපු මේ උපාය ඇය මේ මන්දිරේ ළඟදී කතාවක්වත් නැහැ. ඇය කරන්නේ රහාට දානේ හදලා දානේ බෙදනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේත් මේ දාණය පිළිගන්නවා හැමදාම. එතකොට මේ දාණය පිළිගන්නකොට මේ ස්වාමීන් වහන්සේට තිබුණා රසී ගිජු බව. මේ ස්වාමීන් වහන්සේට මේ දාණය පිළිගන්නකොට දැන් ගමේම පිණ්ඩපාතේ වඩිනවනේ. ඒ පිණ්ඩපාතේ වඩිනකොට ස්වාමීන් වහන්සේට හොඳට වෙනස තේරෙනවා. අර මන්දිරේ ළඟදී දෙන දානේ රහයි. ගමේ අනිත් ලැබෙන දානෙට වඩා. පස්සේ ටික කාලයක් යනකොට මේ ස්වාමීන් වහන්සේ හුරු වුණා කියනවා. මේ මන්දිරේ ගාවට විතරක් ඇවිල්ලා එතනින් තමන් වහන්සේගේ කුසට සෑහෙන ප්‍රමාණයක් දානේ අරගෙන ආයෙ හැරිලා යන්නේ. එතකොට වෙසඟන තේරුම් ගත්තා දැන් මෙයා හොඳටම අහු වුණා. එතකොට මේ වෙසඟන එදා ඉඳලා උපාය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා කියනවා. ටික මේ ස්වාමීන් වහන්සේව දැන් ඔන්න මේ ස්වාමීන් වහන්සේට එළියේ ඉඳලා දානේ බෙදුවි. ටික දවසක් යනකොට ගේට සමීප වෙන්න දානේ අර භාජනේ තියන් ඉන්නවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ පාරයිනින් සාමාන්‍යයෙන් යන කෙනා. දැන් උන්වහන්සේ මන්දිරයට ඇතුල් වෙන පාරේ ඇවිල්ලා දානේ ටික අරන් යනවා. ටික මෙහෙම අරන් ආවා. අවසානයේ මන්දිරේ ඉස්සරහා ආලින්දේ කෑල්ලේ බත් එක තියන් ඉන්නේ. එතන ඉඳලා දානේ බෙදන්නේ. එතකොට අර භික්ෂුව දානේ ගැනීම පිණිස ආලින්දෙටම එනවා. ඔහොම කාලය ගත වෙනකොට මේ දවසක් කිව්ව සේවක කාර්යකාරීන්ට කතා කරලා කිව්වා ඕන්න අද මං උපාය ක්‍රියාත්මක කරනවා. අපේ තෙරුන් වහන්සේ ආවහම උඹලා දානේ පූජා කරන්න ලැහැත්ති කරන්න ඕන. එතකොට අනිවාර්යෙන් අහයි අද කෝ මහෝපාසිකාව කියලා. ඒ අහපුවම කියපල්ලා මට හොඳටම අසනීපයි කියලා. එතකොට උන්වහන්සේ අසනීප නම් ඇය බලන්න ඕන කියලා කියයි. එතකොට කියාපල්ලා එහෙම එකතු කරන් ඉන්න නම් බෑ හොඳටම අසනීපයි. ඔබ වහන්සේ ඇතුළට වඩිමු කියලා කියපල්ලා. එතනින් එහා ටික මම බලා ගන්නම් කිව්වා. එතකොට ඉතින් ඔන්නේ ස්වාමීන් වහන්සේ දා ඇය හිතුව විදිහටම ඇය යම් විදිහකට උපාය යෙදුවාද ඇය උපාය යෙදුව විදිහටම මේ ස්වාමීන් වහන්සේ දැන් වඩිනවා. දැන් මේ ස්වාමීන් වහන්සේ මේකට අහු වෙලා ඉවරයි. සාමාන්‍යයෙන් පාර අයින දිගේ ගයක් පාසා පිණ්ඩපාති වඩින භික්ෂුව දැන් මේ මන්දිරේ ළඟින් ඇතුළට හැරෙනවා. ඇතුළට හැවිලා ආලින්දේ දක්වාම මන්දිරයට එනවා පාත්‍රය අරගෙන. ඒ ආවට පස්සේ ඔන්න සේවකයෝ දම් බෙදන්න ලැහැත්ති වුණා. එතකොට මේ ස්වාමීන් වහන්සේ මේ සේවකයන්ගෙන් අහනවා පින්වත්නි හැමදාම දම් පූජා කරන මේ උපාසිකාව කො? කිව්වානේ ස්වාමීනි අපේ ස්වාමී දියණිය ඇය හොඳටම ගිලන් වෙලා හරි අමාරුයි. ඇය ඇතුලේ නමුත් මං කොච්චර ලෙඩ වුණත් මේ ඒ උත්තමයන් වහන්සේගේ දානි නම් වළක්වන්න බෑ කියලා තමයි ඔබ වහන්සේට දානි හැදුවේ. ඒ නිසා ස්වාමීනි දාන පිළිගන්න කිව්වා. එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා ඉතින් මේ ඇයට සෙත් පතන්ට එක්කන් එන්න කිව්වා. සේවකයෝ කිව්වා නේ ස්වාමීනි එහෙම එක්කන් එන්න පුළුවන් මට්ටමක නෙවෙයි හොඳටම අමාරුයි කිව්වා. එතකොට ස්වාමීන් වහන්සේ කියනවා එහෙනම් ඉතින් පින්වතුනි හැමදාම දානි පූජා කරන කෙනානේ මාව ඒ අසනීපලා ඉන්න තැනට එක්කන් යන්න මං සෙත් පතන්නම් කිව්වා. අනේ ඇතුළට එකතු කරන් ගියා. ඉතින් සේවකයෝ ඒ ස්වාමීන් වහන්සේව
අර ස්ත්‍රී ඉන්න කාමරයට දාලා දොර වැහුවා. ස්ත්‍රී මායමට අහු වුණා. උන්වහන්සේ සිවුරු අරින්න තීරණය කළා. පස්සේ සිවුරු ඇරලා දැන් මේ සීත වනේ භාවනා කරගෙන හිටපු භික්ෂුව සිවුරු ඇරලා අර ස්ත්‍රියත් එක්ක එකම කරත්තේ නැගිලා ආපහු තමන්ගේ ගම් රට බලා ගියා කියන කාරණාව හැම තැනම පැතිරුණා. එතකොට භික්ෂුන් වහන්සේලාටත් මේ කාරණා වුණා. ඇයි පිංගුතුනි පැවිදි ආවේ කොච්චර අමාරුවෙන්ද? අම්මයි තාත්තයි අවසර දෙන්නේ නැතිකොට මේ බිම නිදාගෙන ඉඳලා නොකානොබී ඉඳලා මහාන වෙන්න ආපු කෙනා. තමන්ගේ පැවිද්ද වෙනුවෙන් දින ගණනාවක් ආහාරය ප්‍රතික්ෂේප කරමින් හිටපු කෙනා අන්තිමේ කෑම ටිකක් නිසාම ස්ත්‍රියකට වසඟ වෙලා ආන්නේ ස්ත්‍රියත් එක්ක ගියා. එතකොට භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ සමීපයට ගිහිල්ලා මේ කාරණේ සැලකලා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙහෙම සිද්ධියක් වුණානේ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔය භික්ෂුවට ඔය කුල පුත්‍රයාට ඔය නස්පැත්තිය අතීතෙත් උනා කිව්වා. එතකොට අර භික්ෂුන් වහන්සේලාට අහන්න ආසාවක් ඇති වුණා. ඒ අතීත සිද්ධිය අහනවා ස්වාමීනි අතීතයේත් ඔහුට වෙච්ච නස්පැත්තිය අපිට වදාරන සීක්වා. බුදුරජාණන් වහන්සේ අන්නේ වෙලාවේ ජාතක කතාවක් දේශනා කළා. වාතමිග ජාතකේ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔය සිවුරු හැරගිය ඔය කුල පුත්‍රයා ඈත අතීතයේ ඉපදිලා හිටියා. වාතමිග කියන කුලයේ මුවෙක් වෙලා. ඒ මුවන්ට වාතමිග කියලා කියන්නේ ඌ පවන බඳු වේගෙන් දුවනවා. ඌව දඩයක්කාරයන්ට අල්ලන්න බෑ. ඌ ඒ තරම් වේගවත්. ඒ වේගය නිසාම ඌට නමක් යෙදුණා වාතමිග. ඔය කාලේ අපේ මහ බෝධිසත්වයෝ ඒ ප්‍රදේශයේ රටේ රජුරුව වෙලා හිටියේ. මේ රජුරුවන්ට අවශ්‍යතාවයක් ඇති වුණා මේ වාතමිග જાතියේ මුවෙක්ව අල්ල ගන්න ඕන කියලා. එතකොට මේ වාතමිග මුවාව අල්ලන්න ඕන කියලා තීරණය කළ රජුරුව මුවන්ව දඩයන් කරන මුවන්ව අල්ලන මිනිසුන්ගෙන් එන්න ලහනවා. ඒ මිනිස්සු කවුරුත් බාරගත්තේ නැහැ වැඩේ. මොකද රජුරුවන්ගේ වැඩේ බාරගෙන කරේ නැත්නම් ඒත් ප්‍රශ්නේනේ. ඒ නිසා බාරගත්තේ නැහැ. අනේ දෙවෙනි ඒ જાතිය මුවණන් අල්ලන්න බෑ කියලා. එතකොට ඕක එක්කෙනෙක් බාරගත්තා. ඒ බාරගත්ත කෙනා කිව්වා දෙවෙනි මට කාලයක් ඕනේ කිව්වා. හරි කමක් නැහැ. ඔබට කැමති කාලයක් ගන්න කිව්වා. මොකද කරේ මේ වාතමිග මුවා ඉන්න වනපියසට ගිහිල්ලා ඔහු දවස් ගාණක් බලන් හිටියා කියනවා මේ මුවාගේ හැසිරීම. ඌ තනකොළ කන්න වැඩිපුර එන කොටස මේ දඩයක්කාරයා බලාගෙන හිටියා. ඒකල මොහු මොකද කළේ? ඒ මුවා තනකොළ කන කොටසේ මී පැණි ඉස්ස කියනවා තනකොළ උඩට. එතකොට මේ මුවා සාමාන්‍ය තනකොළ කාගෙන එනකොට අර මී පැණි තැවරිච්ච තනකොළ කැවුනා මුට. ඒතර මුට මේක හරි රහයි. ඊට පස්සේ මී පැණි තැවරලා තිබ්බ තනකොළ ටික ඔක්කොම විශේෂයෙන් කෑවා. එතකොට එදා දඩයක්කාරයා හවස ඇවිල්ලා බලනවා මුවා ගියාට පස්සේ හරි. මුවා අහුවෙලා වැඩේට. මී පැණි තවරා තිබූ තනකොළ ටික මේක අනිත් තනකොළ තියෙද්දි ඒ ටික කාලා. එතකොට මේ දඩයක්කාරයා ටික මී පැණි මේ තනකොළ උඩට මී පැණි ඉහ මේ මුවාව ටිකක් මේකට හුරු කළා. දැන් මේ මුවා සමහරට මේ දඩයක්කාරයා දවස් දෙකක් ඉහින් නැතුව ඉන්න ඇති. එතකොට මුවා ඇවිල්ලා ඉව කර කර අර මී පැණි හොයන්න ඇති. ඉතින් දවස් ටිකක් යනකොට මේ දඩයක්කාරයාට පුළුවන් වුණා කියනවා යා ඉන්න තැනට ටික මුවාව ගෙන්න ගන්න. අවසානයේ බලන්න මේ රසීට ගිජු වෙනවා කියන එක. අවසානයේ මේ මුවාව පේන්ටම මේ දඩයක්කාරයා මී පැණි හිනවා කියනවා තනකොළ උඩට. මුවා බය නැහැ. මිනිස්සු දැක්කාම හුළඟ වගේ වේගෙන් දුවන මුවා. දැන් බය නැහැ. අනේ මෙයා තමයි මට රහතනකොළ දෙන්නේ කියලා මුවා හරි ආදරෙන් ඉන්නේ. පස්සේ මේ දඩයක්කාරයාගේ අතින්ම තනකොළ කන ගන්නට මේ මුවා හීලෙ වුණා. ඊට පස්සේ අවස්ථාවක් බලලා මේ දඩයක්කාරයා මේ විදුලිය වගේ වේගෙන් දුවන
පවන බඳු වේගෙන් දුවන මේ මුවාව කූඩුවකට ඇල්ලුවා. අල්ලලා රජුරෝ ළඟට අරගෙන යනවා. රජුරෝ ළඟට අරගෙන ගියාම පින්වතුනි මේ මිනිස්සුන්ට බය සතෙක්නේ. අනේ මේ සතා දැන් කූඩුවේ වැටලා දැන් තේරෙනවා තමන් අනතුරේ වැටුණා කියලා. හොඳටම බය වෙලා වකුටු වෙලා කූඩුවේ කෙළවරක මහබෝධිසත්වෝ හිටියේ අපේ මේ මහබෝසතාණන් වහන්සේ තමයි රජුරෝ. මහබෝසතාණන් වහන්සේ ඒ රජුරෝ මේ මුවා දිහා බලලා අනුකම්පා කළා. අනුකම්පාවෙන් කියනවා බලාපන් රස තෘෂ්ණාවක තියෙන අනතුර රසයට ගිජු වෙච්චි මේ වාත මිග මුවත් අහුණා කියලා. එතකොට මේ මහබෝධිසත්වෝ කිව්වා මේ අහිංසක සතාව නිදහස් කරලා යවපන් කිව්වා. ඉතින් එදා ඒ බෝධිසත්වෝ හිටපු හින්දා නිදහස් වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි එදා ඒ භික්ෂුව වාතමිග කුලේ මුවා වෙලා ඉන්න කාලේ දඩයක්කාරයා වෙලා හිටියේ උපායශීලී දඩයක්කාරයා වෙලා හිටියේ ඔය වෙසඟණිය කිව්වා. මේ ජීවිතේ දන් හද පූජා කරපු ඒ වෙසඟණ තමයි කිව්වා ඒ ජීවිතේ මුව දඩයන් කරන දඩයක්කාරයා වෙලා හිටියේ. එදාත් අහු වුණා අදත් මහණෙනි අහු වුණා කිව්වා. ඒ නිසා මේ රස තෘෂ්ණාව කියලා කියන්නේ පින්වතුනි ඒ වගේ සංසාරෙට යන එකක්. ඒ නිසාමයි භාග්‍යතුන් වහන්සේ වදාළේ මේ දිව කියන එක සංවර කළ යුතුයි. මේ දිව සංවර කරගත්තේ නැත්නම් ඒ අසංවර වූ දිව නිසා අවසානයේ අපාය දුක්ගති නිරයෙන් ඒක කෙලවර වෙන්නේ. දැන් බලන්න බුදු කෙනෙක් මුණ ගැහිලා ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ධර්මයේ හැසිරෙන්න අවකාශත් ලැබිලා ඒ අද කාලේ වගේද ඒ කාලේ රහත් මුනිවරු වැඩ ඉන්න කාලේ රහතන් වහන්සේලා අහසින් වඩින කාලේ රහතන් වහන්සේලාගේ පෙළහර අහන්න ලැබෙන කාලේ රහතන් වහන්සේලා තමන්ගේ සිරුරින් ගිනිදෙල් විහිදුවමින් තේජෝ ධාතු සමාපත්තියට සමවැදී පිරිනුවම් පාන කාලේ මේ මහා අසිරිය තියෙන කාලේ බුදුරජාණන් වහන්සේ සවනක් ඝන බුද්ධ රශ්මි මාලා විහිදුවාගෙන වැඩ හිටපු කාලේ මේ භික්ෂුවට ඔක්කොම ටික අහිමි වුණානේ රස තෘෂ්ණාවක් නිසා. ආන් ඒ නිසා මේ පසේ බුදුරජාණන් වහන්සේ මේ ගාථාවේ කියනවා මොකද්ද? රසේසු ගේධං රසය ගැන තියෙන ගිජු බව අකරං එය නොකල යුත්තේය අලෝලෝ මේ රසයට නොඇලිය යුත්තේය. අනඤ්‍ය පෝසී මේ මම දැන් කිසි කෙනෙක්ව පෝෂණය කරන කෙනෙක් නෙමෙයි. ඒ කියලා කිව්වේ මොකද්ද? ග්‍රහ ජීවිතය අත්හැරලා උන්වහන්සේ පැවිදි බවට පත් වුණා. පැවිදි බවට පත් වුණාට පස්සේ ඒ පැවිද්ද අන් අයව පෝෂණය කර කර වාසය කරන කෙනෙක් නෙමෙයි. ග්‍රහ ජීවිතේ ග්‍රහ බන්ධනීයට වැදුණු කෙනා අඹුව පෝෂණය කළ යුත්තේ දරුවන් පෝෂණය කළ යුත්තේ ආදි වශයෙන් යාට වගකීම් තියෙනවා. එතකොට තමන් වහන්සේගේ නිදහස් බව උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ කොහොමද? අනඤ්‍ය පෝසී මම දැන් වෙන අයව පෝෂණය කරන කෙනෙක් නෙමෙයි. රජෙක් විදිහට වාසය කළේ රජා විදිහට ඉන්නකොට ජනපද වාසීන්ම පෝෂණය කරන්න ඕන රජුරු. අන්තපුර වාසීන්ම පෝෂණය කරන්න ඕන රජුරු. දැන් ඒ මුකුත් මට නැහැ. සපදානචාරී මම දැන් පාත්‍රයක් අතට අරගෙන ගියක් ගානේ පින්ඩ පාතේ වඩින කෙනෙක්. මේ කියන්නේ කවුද? පසේ බුදුරජාණන් වහන්සේ නම. පසේ බුදුරජාණන් වහන්සේලා ඒ අරහත් උත්තමිය පින්වතුනි පින්ඩ පාතේ වැඩම කළේ මහා අර්ථයක් සලස්කාගෙන. ඒ අර්ථය තමන් උදෙසා නෙමෙයි. මොකද තමන් උදෙසා යන මේ පින්ඩ පාත ගමනක් කියලා එකක් මේ ඒ මුනිවරුන්ගේ ජීවිතේ තිබුණේ. ඒ මිනිවරුන්ටත් යමක් ලැබෙනවා තමයි. යැපීම පිණිස යමක් ලැබෙනවා තමයි. නමුත් ඒ අරහත් මුනිවරු ඒ පසේ බුදු මුනිවරු මේ ලෝකේ යැපිලා වැඩින්ට ආස කරපු පිරිසක් නෙමෙයි. උන්වහන්සේලා දැන් අපි තේරි ගාථා අහනකොට ඒ තේර ගාථා වල කොච්චර අපි අහලා තියෙනවද? මට ජීවිතය ගැන 아무තු ආසාවක් නැහැ. මරණය ගැන 아무තු ආසාවක් නැහැ. මම මේ මාසේ පඩිය බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් වගේ ඉන්නේ.
පිරිනොම් පාන්න කල් බලාගෙන කියලානේ. එතකොට ඒ රහතන් වහන්සේලා ඒ නිකලස් මුනිවරු ඒ විදිහට ජීවිතය ගැන සැලකුවේ. හැබැයි උන්වහන්සේලා ජීවමානව වැඩ ඉන්න කාලේ උන්වහන්සේලාගේ පාරිශුද්ධ సంతානය නිසා සිල්වත් පිරිසුදු ජීවිතය නිසා පිණ්ඩපාතේ වඩිද්දී යමෙක් උන්වහන්සේලාට දම් පිටක් පූජා කළොත් ඒ කෙනාට බොහෝ කල හිතසුව පිණිස පවතිනවා. ඒ නිසාම ඒ පසේ බුදුරජාණන් වහන්සේලා මේ ගෙපිලි වලින් පිණ්ඩපාතේ වැඩම කළා. ඒ ගෙපිලි වලින් පිණ්ඩපාතේ වැඩීමට තමයි කියන්නේ සපදානචාරී. ඒ ගෙපිලි වලින් පිණ්ඩපාතේ වැඩීම මෙන්න මේ විදිහට දේශනාවේ වර්ණනා කරනවා. යථාපි බමරෝ පුප්පං වන්න ගන්ධං අහේටය. බඹරෙක් මලකට ඉගිල්ලා යනවා කියනවා. ඉගිල්ලලා ගිහිල්ලා ඌ රොන් ටිකක් අරන් එනවා. හැබැයි මලේ තියෙන පාට අරන් එන්නේ. මලේ තියෙන සුවඳ අරන් එන්නේ. ආන් ඒ වගේ තමයි කියනවා මේ මුනිවරු ගයක් ගානේ පිණ්ඩපාතේ වඩින්නේ. උන්වහන්සේට දන් ටිකක් ලැබෙනවා. හැබැයි උන්වහන්සේට දන් හෙන්දක් පූජා කරද්දී ඒ දන් හෙන්ද පූජා කරන කෙනා මහා පිනක් ලබනවා. දැන් ඒ ගැන තියෙන පිංගුතුනි මහා වංශයේ හරි සුන්දර විස්තරයක්. අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා වසර 200 ගාණක් ඉක්ම ගියාට පස්සේ දඹදිව මුළු දඹදිවටම අධිරාජයෙක් පහළ වුණා. අශෝක නමේ. ඒ අශෝක අධිරාජයා පහළ වෙන්න අශෝක අධිරාජයාට මේ මුළු දඹදිවටම පුරවා රජකම් කරන්න හේතුනේ මොකද්ද? ඒ මහා වංශයේ තියෙනවා ඈත අතීතේ මීපැණි වෙලෙන්දෙක් කියනවා. මේ මීපැණි වෙලෙන්දා දවසක් තමන්ගේ වෙළඳසැලේ මීපැණි විකුණමින් ඉඳි පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඒ කාලේ පසේ බුදුවරු වැඩ ඉඳලා පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩම කළා මේ මීපැණි වෙලෙන්දාගේ වෙළඳසැලට. උන්වහන්සේ වැඩම කළේ යම් අවශ්‍යතාවයක් උදෙසා මීපැණි ලබා ගන්නටමයි. එතකොට මේ මීපැණි වෙලෙන්දා උන්වහන්සේ ගැන හිත පහදව ගත්තා. හිත පහදවගෙන Tamanට විකුණන්න තියෙන මීපැණි උන්වහන්සේට පූජා කළා. දැන් මේ පූජා කරනකොට දැන් මීපැණි කියලා කියන්නේ පින්වතුනි වතුර වගේ නෙමෙයිනේ. හිමීටනේ වැක්කිරෙන්නේ. දැන් පාත්‍රයේ ඇතුළ බලාගෙන ඔහු පරිස්සමට මේ මීපැණි ටික ඇතුළට වක් කරනවා. ඒ වක් කරද්දී ඔහුට පේනවා මුළු පාත්‍රයේම ටික ටික පිරීගෙන උඩට එනවා. එතකොට ඔහුට හිතක් උපදිනවා. මේ පාත්‍රයේ පුරවා මම මීපැණි පූජා කරන්නේ යන්සේද මට යම් කලක මේ මුළු මහත් දඹදිවටම පුරවා රජ වෙන්න ලැබේවා. ආන් එහෙම හිතුවා. එතකොට මොහු ඒ පාත්‍රයේ කටමට්ටමටම වගේ පිරෙනකොට නැවැත්තුවා. නවත්තනකොට මෙහෙම පාත්‍රයේ කටින් අර මීපැණි බුබුලක් වගේ උඩට පැන නැංගා. එතකොට මොහුට හිතක් උපදිනවා. මේ මීපැණි බුබුලක් මින් උඩට පැන නැගුණේ යම්සේද මම දඹදිවට පුරවා රජ වෙද්දී මගේ අනසක අහසේ යොදුනක් පිහිටාවා කියලා හිතුණා. ඊට පස්සේ ඒ පාත්‍රයේ ආයෙ වතාවක් අර දැන් උඩට ආපු වැඩිපුර ආපු මීපැණි ටික පාත්‍රයේ කට දිගේ රූටගෙන ඇවිල්ලා පොළොවට වැටුණා. ඒ පොළොවට වැටෙනකොට ඔහු දකිනවා මේ තමන්ගේ මීපැණි තමන් පිදූ මීපැණි වැඩිපුරත් එක්ක ඉතිරිලා පොළොවටත් වැටෙනවා. ඔහු කල්පනා කළා මම් පිදූ මීපැණි මේ පොළොවට වැටුනේ යම්සේද මං රජ වෙන කල්හි මගේ අනසක පොළොවේද යොදුනක් පිහිටාවා කියලා හිතුවා. එතකොට එදා පසේ බුදුරජාණන් වහන්සේට එහෙම දානේ පූජා කරනකොට උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා ඔහුගේ තිබුණු ශ්‍රද්ධාව නිසා පාත්‍රයේ පිරෙන්න උන්වහන්සේට පිණ්ඩපාතේ ලැබුණා. මීපැණි ලැබුණා. උන්වහන්සේ ලැබුණු මීපැණි ටික අරගෙන සෙත් පැතුවා. එච්චිතම් පත්තිතං තුයිහං කිප්පමේව සමිජ්ජතු. ඔබේ යම් ආසාවක් ඔබේ යම් පැතුමක් ඇද්ද ඒවා ඉක්මනින්ම සඵල වේවා. සබ්බේ පූරෙන්තු චිත්ත සංකප්පා. ඔබේ තියෙන ඔබේ ඔය තියෙන යහපත් චිත්ත සංකල්පන පිරේවා චන්දෝ පන්න රසෝ යතා සොලොස් කලාවෙන්ම හඳ පිරෙනවා වගේ ඔබේ පැතුම් පිරේවා කියලා සෙත් පැතුවා. සෙත් පැතලා උන්වහන්සේ වැඩම කළා. අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිරිනොම් පා
වසර 200 ගණනක් ඉක්ම ගිය තැන මුළු දඹදිවටම අගරජ වුණා. මුළු දඹදිවටම එකම කොඩියක් අශෝක අධිරාජයා. ඒ අශෝක අධිරාජයා මේ රාජශ්‍රීයේ ඔටුනු පළඳින දවසේ ඔහුගේ අනසක පිහිටියා කියනවා අහසේ තියොදුනා පොළොවේ තියොදුනා. හරි ආශ්චර්යයි පිංගුතුනි මහාවංශයේ විස්තරය තියෙනවා. ඔහු රජ වුණාට පස්සේ දෙවිවරුත් මේ රජුරවන්ට අපෝපස්ථාන කළා. ඒ යොදුනක් අහසේ ඔහුගේ අනසක තියෙනවා. ඒ නිසා මේ අනෝතත්ත විලෙන් පැංගේනවා කියනවා දෙවිවරු. එහෙම අසිරිය තිබුණා. එතකොට ඒ අසිරිය ඔක්කොම ලැබුණේ අර ගෙපිලි වලින් පිණ්ඩපාතේ වැඩපු උත්තමයෙකුට දානේ පූජා කරලා. ඒ නිසා උතුම් පසේ බුදුරජාණන් වහන්සේලා ගෙපිලි වලින් පිණ්ඩපාතේ වඩිනවා සපදානචාරී. හැබැයි ඒ වඩින්නේ කුලේ කුලේ අපපටි බද්ද චිත්තෝ. ඒ වඩින ගියක් ගැන කිසිම ඇල්මක් නැතුව. අහවල් තැන දානේ හොඳයි. අහවල් තැන දානේ නරකයි. අහවල් තැනින් නම් වැඩිපුර බෙදනවා. ඒ මුකුත් බැඳීමක් නැහැ. අසවල් වූ හැමදාම දානේ බෙදනවා. අද මොකද නැත්තේ? එහෙම බන්ධන නැහැ. මේ බැඳීම් නැතුව පිණ්ඩපාතේ වැඩිම ගැන බුදුරජාණන් වහන්සේ වදාළ හරියට මේ වගේ දවසක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා භික්ෂුන් වහන්සේලාට. බුදුරජාණන් වහන්සේ මෙහෙම පිංගුතුනි අත මෙහෙම ඉහළට ඔසවලා අත නිකන් මෙහෙම අවකාශයේ හෙලෙව්වා. ශ්‍රී හස්තේ හොලවලා තථාගතයන් වහන්සේ වදාරනවා බලන්න මහණෙනි මේ අත අවකාශයේ කොහෙවත් හැප්පෙන්නේ නැහැ. හරි නිදහසේ මේ අත හොලවන්න පුළුවන්. මහණෙනි ඔබත් පිණ්ඩපාතේ වඩින්න අන්නේ වගේ. මේ අත නිදහසේ සොලවන්න පුළුවන් වගේ ඔබන් පිණ්ඩපාතේ වඩිනකොට නිදහසේ වඩින්න කාගේවත් ගැටෙන්න එපා කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක අවස්ථාවක මහණෙනි මේක වදාළේ අපේ මහා කස්සප මහරහතන් වහන්සේ. ඒ මහා කස්සප මහරහතන් වහන්සේගේ ජීවිතය අරගෙනමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මහා කස්සප හඳ වගේ. හඳ කියන එක අහස් ගැබට හැමදාම අලුත්. හඳ පරණ වෙනවා කියලා එකක් නැහැ. දැන් හඳ කියන එක පිංගුතුනේ අහසට හැමදාම පායනවනේ. ඒ පායනකොට අහසේ හඳ පායන හඳ එක්කෝ යම් කලාවකින් වැඩිලා තියෙනවා. පුරපක්ෂයේදී හඳ වැඩෙනවා. අවපක්ෂයේදී හඳ ගෙවෙනවා. එතකොට හැමදාම අහසට එන්නේ අලුත් හඳක්. එක්ක කෑල්ලක් වැඩි එක කෑල්ලක් අඩුයි. ආන් ඔය වගේ මහා කස්සප මහරහතන් වහන්සේ ගමට පිණ්ඩපාතේ වඩින්නේ දායකයන් කෙරෙහි නොඇලුණු හිතින්මයි කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔබත් පිණ්ඩපාතේ වැඩම කරනකොට මහා කස්සප වගේ පිණ්ඩපාතේ වඩින්න නොඇලුණු හිතින් වඩින්න. මේ කුලයන් එක බැඳෙන්න එපා කියලා. ඉතින් එහෙම තමයි ශාස්ත්‍රුන් වහන්සේ අවවාද කළේ. දැන් මේ පසේ බුදුරජාණන් වහන්සේත් ඒ ගැන ඒ විදිහටම කියනවා. කුලේ කුලේ අපටිබද්ද චිත්තෝ. මේ පිණ්ඩපාතේ පිනිස ගියක් ගානේ යනකොට ඒ ගියක් ගානේ මගේ ඇල්මක් නැහැ. නොඇලුණු සිතින් මං වඩිනවා. ඒකෝච්චරේ. හුදකලාවමයි මං වාසය කරන්නේ. කග්ග විසාන කප්පෝ හරියට කඟ වේනාගේ හිස මත තියෙන තනි අඟ වගේ කියලායි පසේ බුදුරජාණන් වහන්සේ වදාළේ. මේ තමයි එදා ඒ පසේ බුදුරජාණන් වහන්සේ වදාළ ගාථා රත්නයේ සිංහල අර්ථය. බලන්න අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ සුත්ත නිපාත පොත් වහන්සේගේ ඒ මේ අයුරින් පරිවර්තනය කරලා තියෙනවා. රසයෙහි ගිජු බව නොකරන කිසිවිට රස ලොල් නොමවන වෙන අය පෝෂණ නොකරන ගෙපිලි වෙලින් සිඟා වඩින යන කිසි නිවසක් ගැන නොබැඳුන සිතකින් වසමින
හුදෙකලාවෙම දිවි ගෙවයි හේ තනි අඟකින් යුතු කඟ වේනේ කුසේ. ඕන ඔය විදිහටයි එදා මංජූසක රුක් සෙවණේදී ඒ පසේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අවබෝධය ගැන දේශනා කළේ. එතකොට මේ උතුම් පසේ බුදුරජාණන් වහන්සේලා රස තෘෂ්ණා නැසූසේක. මේ රසයට ගිජු වෙමින් රසයකටම ලොල් වෙමින් දීර්ඝ සංසාර ගමනක පැටලිච්ච සත්‍ය අතරේ මේ පසේ බුදුරජාණන් වහන්සේලා කියන්නේ පින්වතුනි තමන් වහන්සේලාම තනියම ජීවිතය අවබෝධ කරගෙන මේ රස තෘෂ්ණා ආදී සියලු කෙලෙස් නසා දෙමු උත්තමයෝ. ඒ උත්තමයන් වහන්සේලා කිසි දෙයකට ලොල් නැහැ. ඊළඟට උන්වහන්සේලා අනන්‍ය පෝෂී කවුරුත් පෝෂණය කරන පිරිසක් නෙවෙයි. උන්වහන්සේලා බොහෝම හුදකලා සිතින් වැඩ ඉන්නවා. සපදානචාරී හැබැයි ලෝකානුකම්පාවෙන් උන්වහන්සේලා ගියක් පාසා පිණ්ඩපාතේ වඩිනවා. ඒ පිණ්ඩපාතේ වඩිද්දී උන්වහන්සේලාට දන් හැන්දක් පූජා කරගන්න අය බොහෝ සැප වින්දා. ඊළඟට උන්වහන්සේලාට සාදරයෙන් ගෞරවයෙන් වන්දනාමන්න කරගන්න අය ඒ වන්දනාමානය නිසා බොහෝ සැප වින්දා. දැන් ඇතැම් මේ අඥාන උදවිය ඒ පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ හිටපු යුගයේ උන්වහන්සේලා ගැන හිතා පහදවගෙන උන්වහන්සේලාට අකටයුතුකම් කරලා තමන්ගේ ජීවිතයේ මේ සංසාර ගමනට නැති ප්‍රශ්නත් එකතු කරගත්ත අවස්ථා තියෙනවා. නමුත් උන්වහන්සේලා ගමක් පාසා නිවසක පිණ්ඩපාතේ වැඩම කරනකොට මොකද උන්වහන්සේලා වැඩ වාසය කළේ හිමාලයේ ගන්ධමාදන පර්වතේ ඊළඟට නන්ද මූලක පර්වතය කියන මේ පර්වතවල තියෙනවා පින්වතුනි රණින් රිදියෙන් සහ පලිඟු වලින් පසේ බුදුවරු වෙනුවෙන්ම සැකසෙච්ච විශාල ගුහා. ඒ ගුහාවන් තුල ඊටාම සුවසේ උන්වහන්සේලා වැඩ වාසය කළා. එතකොට උන්වහන්සේලා කෙලෙස් නැසූ ඒ උත්තමයන් වහන්සේලා උදෙසාමයි ඒ සුන්දර භූමි භාග මේ ස්වභාව ධර්මයේ විසින්ම නිර්මාණය වෙන්නේ. මංජූසක කියන සුවිශාල රුක් සෙවණේ උන්වහන්සේලාට සුවසේ වැඩ වාසය කරන්නට හේවන තැනලා තියෙනවා. ඒ මංජූසක රුක්ෂයේ පසේ බුදුරජාණන් වහන්සේලාට පුද පිනිස දැන් පසේ බුදුරජාණන් වහන්සේලා උදෙසා මේ සම්බුද්ධ ශාසනයක වගේ ධාතු වන්දනා කර එහෙම පුද සත්කාර කිරීමකට මේ මිනිස්සු පෙළඹෙන්නේ නැහනේ. මොකද උන්වහන්සේලාගේ ගුණ මිනිස්සු එහෙම මහා ලෝකයට දන්නේ නැති නිසා. නමුත් මේ පසේ බුදුරජාණන් වහන්සේලාට ස්වභාව ධර්මයෙන්ම පුද සත්කාර තිබුණා. මංජූසක රුක්ෂයේ දියගොඩ දෙකේම පිපෙන මල් නිරන්තරයෙන්ම පිපි පසේ බුදුරජාණන් වහන්සේලාට පූජා වුණා. ඒ මල් සුගන්ධය ඒ ප්‍රදේශයේම පැතිරී තිබුණා. ඒ සුන්දර භූමියේ තමයි උන්වහන්සේලා වැඩ වාසය කළේ. ඒ සුන්දර භූමියේ ඉඳලා ඔය දඹදිව උන්වහන්සේලා ගම්දනව් වලට වැඩම කරනවා. ඒකල අහිංසක මිනිස්සෙකුට දානයක් පූජා කරගන්න ගයක් පාසා උන්වහන්සේලා පිණ්ඩපාතේ වැඩම කරනවා. එසේ පිණ්ඩපාතේ වැඩම කරද්දී උන්වහන්සේලාට දන් හැන්දක් පූජා කරන උන්වහන්සේලාට සාදරයෙන් වන්දනා කරන අය පින්පුරව ගත්තා. ඒ නිසා කියනවා සපදානචාරී. හැබැයි එහෙම වැඩම කළා කියලා උන්වහන්සේලාට දානි පූජා කරපු පිරිස ගැන බන්ධනයකුත් නැහැ. ඊළඟට උන්වහන්සේලාට යම් වෙලාවක අකටයුතුකම් කරපු උදවිය ඉන්නවා. ඒ උදවිය ගැන ඝට්ටණයකුත් නැහැ. ඒකට කියනවා අපපටිබද්ධ චිත්ත. ඒ තමයි පින්තුනේ නිකලසිත. අපිට සලකන අය ගැන ඇල්ම හැට ගන්නවා. අපිට යමෙක් අකටයුතුකමක් කරොත් එහෙම එයා ගැන ගැටීම හට ගන්නවා. ඇලීමයි ගැටීමයි තුල අපි විඳවනවා. හැබැයි කෙලෙස් නැසූ උත්තමයෝ ඒ සියල්ලෙන්ම නිදහස් වුණා. උන්වහන්සේලා බොහොම සුවසේ වැඩ වාසය කළා. හැබැයි උන්වහන්සේලා උදෙසා යමෙක් යම් විදිහකට පිළිපදින්නේ. ඒ පිළිපදින විදිහට තමයි සකස් වුනේ. දැන් අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඔබට මතක ඇති ඒක අවස්ථාවක කොසල් රජුරු බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න සවැන්නුවර ජේතවනාරාමයට එනවා රජුරු සාමාන්‍යයෙන් දවල් කාලේ.
බුදුරජාණන් වහන්සේ අහනවා මේ රජුරුවන්ගෙන් මහරජේ මොකෝ ඔබ මේ ආවේලාවේ? කිව්වා ස්වාමීනි මම මේ යම් කටයුත්තකට මට යන්න සිද්ධ වුණා. මොකද මේ මගේ විජිතේ මහා සිටුවරේ කාලක්‍රියා කළා. ඒ සිටුවරයාව හැඳින්වුවේ ස්වාමීනි අපුත්තක කියලා. මිනිස්සුන්ට දරුවෝ හිටියේ නේ. ස්වාමීනි මිනිස්සයා කලුරිය කළාට පස්සේ දරුවෝ කවුරුත් නැති නිසා ධනේ රාජසන්තක වුණා. ඉතින් ධනේ ගණින තැනට මං මේ ගිහිල්ලා ඉඳලා එන ගමන් ස්වාමීනි පුදුම ධනස්කන්ධයක් මේ මිනිස්සයාට තිබිලා තියෙනවා. ස්වාමීනි රන් කහවණු විතරක් ගත්තොත් එහෙම රන් කහවණු ගන්න එතන ලක්ෂයක්. ස්වාමීනි රිදී ආදිය තාම ගයින්නවා ඒවා තාම මිල කරේ නෑ කිව්වා. හැබැයි ස්වාමීනි පුදුමේ මේ සිටුවරයාට ධනෙ තිබීම නෙමෙයි. එච්චර ධනෙ තිබිලත් ස්වාමීනි මේ මිනිස්සයා කෑවේ හිඟන්නෙක් වගේ. ඔය මොන හරි කාඩි හොද්දක් එක්ක ඔය නිවුඩු හාලේ බතක් තමයි මේ මිනිස්සයා ඉන්නකම් කෑවේ. ඊළඟට ස්වාමීනි මේ මිනිස්සයා මේ එච්චර මහා ධනයක් තිබිලත් ඇන්දේ පැලැන්දේ මහා වැරහෙලි වස්ත්‍ර. ඊළඟට ස්වාමීනි මිනිහගේ කරත්තේ දැනට නවත්තලා තියෙනවා. මහා අබලන් කරත් එක වයසට ගියපු අස්සේ බැඳලා ඉන්නවා. ස්වාමීනි හරි පුදුමයි කිව්වා. බුදුරජාණන් වහන්සේ වෙලාවේ දේශනා කළා රජතුමනි ඈත අතීතේ කරගත්ත දෙයක් වෙයි කිව්වා. ඔහු මේ දඹදිවම ඉපදිලා හිටිය කිව්වා සිටුවරයෙක් වෙලාම. ඒ සිටුවරයෙක් කියලා උපදිනකොට ඒ කාලේ පසේ බුදුවරුන්ගේ යුගයේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් මොහුගේ නිවසට පිණ්ඩපාතේ වැඩම කළා. ඒ නිවසේ පැත්තට තියෙන වීදියේ පසේ බුදුරජාණන් වහන්සේ වඩිනකොට මොහු පසේ බුදුරජාණන් වහන්සේ දැක්කා. දකින්නකොටම හිත පැහැදුනා. හිත පැහැදිලා අදහසක් ඇති වුණා මේ ශ්‍රමණයට දාන ටිකක් දුන්නා නම් හොඳයි. එතකොට හිත පැහැදුනා දන් දෙන්න හිතුණා. ඇහුවා ස්වාමීනි දානි ලැබුණද? කසටතුමනි දානි ලැබුණොත් ඉතින් වළඳනවා කිව්වා. එතකොට සිටුවරයා තාම මේ ගෙදරින් එළියට ඇවිල්ලා ගමනක් යන්න යන ගමන් තාම ගේ පහු කරලා නැහැ. සිටුවරයා එතනම ගේට්ටුව ළඟ හිටපු සේවකයාට කතා කරලා කිව්වා මේ තෙරුන් වහන්සේට මේ භික්ෂුවට හොඳට දාන ටිකක් හදලා පූජා කරපළා කියලා සිටුවරයා තමන්ගේ කටයුත්තට නික්මුණා. ඉතින් මේක පොඩි වැඩක් වෙන්නේ නැති. මේ කටයුත්ත පැය භාගයකින් විතර ඉවර කළා ඔහු ආපහු එනවා. එද්දී මේ සිටු නිවසේ පිරිස හොඳට දානේ හදලා මේ භික්ෂුවගේ පාත්‍රයට මේ පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට පිරෙන්න දානි පූජා කළා. මේ පසේ බුදුරජාණන් වහන්සේ වඩිනවා. දානි පිළියරන් වඩිද්දිත් හම්බ වුණා. හම්බුනාමත් ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේට දානි ලැබුණාද? සිටුතුමනි දානි ලැබුණා කිව්වා. එතකොට කෝ ස්වාමීනි පොඩ්ඩක් බලන්න කියලා අර සිවුර පොඩ්ඩක් මෑත් කරලා පාත්‍රේ බැලුවා. පාත්‍රේ බලනකොට පාත්‍රේ පුරවලා ප්‍රණීත විදිහට දානි පූජා කරලා දැක්ක ගමන් ලෝභය හටගත්තනේ. මේ සිටුවරයට හිතිලා තියෙනවා අපරාධි මේ නිකං ශ්‍රමණේකට මෙච්චර ගොඩක් ආහාර දුන්නේ මේ කෑම ටික සේවකයෙකුට දුන්නා නම් දවසක් වැඩ කරගන්න තිබුණා කියලා මේ සිටුවරයට ලෝභයක් උපන්නා. එතකොට මුලින් හිත පැහැදුනා පස්සේ දීපු දෙයටම ලෝභ හිතුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ නිසා මේ පසේ බුදුරජාණන් වහන්සේට දන් දෙන්න ඕනා කියලා හිතපු හිතුවිල්ලට උපදින ජීවිතේ සිටු තනතුර ලැබෙනවා කියනවා සිටුවරේ. අග හිඟකම් මොකුත් නැහැ. හැබැයි මහා සිටු සම්පත්තිය ලැබුණට අර දීපු දේ ගැන හිත අපහදව ගත්තනේ. ඒ නිසා තියෙන සම්පත් භුක්ති විඳින්න හිත නැමෙන්නේ නැත. ආන්නේ නිසා ඒ පසේ බුදුරජාණන් වහන්සේලා ඔන්න ඔහොම තමයි පින්වතුනි ඒ යුගයේ වැඩ වාසය කළේ. ඒ උත්තරමය නිසා බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතේට පින් පුරවා ගත්තා. ඒ පසේ බුදුවරුන්ගේ යුගයේ පින් පුරවා ගත්ත ඇතැම් පින්වන්තයෝ පින්වතුනි මේ ගෞතම සාසනයේ පැවිදි වෙලා උතුම් රහතන් වහන්සේලා බවට පත් වෙලා නිදහස් වෙලා ගියා. ඒ නිසා ඒ පසේ බුදුරජාණන් වහන්සේලා
කිසිම කුලයක නොයලුණු සිතින් හුදෙකලාව වැඩ වාසය කළ කඟ වේනගේ හිස මත තියෙන තනියඟ වගේ නිදහස් සිතින් වැඩ වාසය කළ ඒ පසේ බුදුරජාණන් වහන්සේලාට අපි සාදරයෙන් වන්දනා කරමු. මොකද අපගේ භාග්‍යතුන් වහන්සේ වදාළේ ඒ පසේ බුදුවරු ගැන අහලා හිත පහදවගෙන වන්දනා කරන්න කිව්වා. නොපමාව වදින්න කිව්වා. ඒ නිසා ඒ උතුම් පසේ බුදුරජාණන් වහන්සේලාට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. අද මේ උතුම් ධර්ම දේශනාව තුළින් ජනිත සියලු පින් පළමු කොට සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වෙන දෙවිවරු දිව්‍ය ආශීර්වාදයෙන් වැඩේවා. දෙවියන්ගේ රැකවරණයේ ආශිර්වාදය අප හැම දිනාටම දෙවියෝ සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම බුද්ධ ශාසනය තුළම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පින් මහමෙවුනා වාසී රටලෝක වාසී මහා සංඝරුවනට අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වත් හැම දිනාට අනුමෝදන් වෙලා ගෞතම ශාසනයෙම උතුම් ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ මේ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් පසේබුදු පෙළහර ධර්ම දේශනාව සඳහා දායකත්වයක් දරන පින්වතුන්ලාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු දෙමාපියන් වන රීටා අබේවික්‍රම මෑණියන්ට සහ සෝමපාල අබේවික්‍රම පියාණන්ට පින් අනුමෝදන් වෙත්වා. නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැම දෙනාගේ නමින් මියගිය ඥාතීන් මේ සියලු පින් අනුමෝදන්ව පරලෝ වශයෙන් සැපයටපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන්ගේ පුණ්‍ය ආශිර්වාදයේ බුද්ධ ධම්ම සංඝ යන උතුම් තෙරුවනේ ආශිර්වාදයේ පින් අනුමෝදනාවෙන් සතුටු වෙන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය 25 වන විවාහ සංවත්සරයේ යෙදෙන පින්වත් තක්සලා ගුණරත්න සහ තුෂාරා ගුණරත්න යන දෙපළට සැලසිලා කායික මානසික පීඩා සියල්ල දුරුව කායික සැහැල්ලුව මානසික සැහැල්ලුව සැලසේවා. නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. සුවසේ ධර්මයේ හැසිරීම පිණිසම මේ සියලු පින් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ පින්වත් තක්සලා ගුණරත්න සහ තුෂාරා ගුණරත්න යන ඒ දෙපළගේ දරුවන් වන තවීන් ගුණරත්න පුතණුවන්ට, තරින්සා ගුණරත්න දියණියට සහ ඒ වගේම සුජීවත්ව සිටින ධර්මා ගුණරත්න මෑණියන්ට සහ ටයිටස් ගුණරත්න පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලය හැම දිනාටත් පින් අනුමෝදන් වෙලා සියලු දෙනාට මේ පින්වල ආශිර්වාදයෙන් නිරතුරුව උතුම් කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. සුවසේ පින් දහම් කරගන්නටත් සුවසේ ධර්මයේ හැසිරෙන්න ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගන්නට හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.